අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්කම ලැබෙනවා ක්ලාස් එකෙන් අනතුරුව. ඒතර පුතේ අපි කතා කරන්නේ මගධය කෝසල වස්ස අවන්ති කියලා. මගධ කෝසල වස්ස අවන්ති කියන රාජ්‍ය හතර ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි ප්‍රධාන රාජ්‍ය හතර. ಭಾರತයේ තිබුණු ප්‍රධානම රාජ්‍ය හතර තමයි මගධය, කෝසලය, වස්ස, අවන්ති කියන රාජ්‍ය හතර. ඊට අමතරව මේ පාඩමත් එක්කම සම්බන්ධ කොටස තමයි 12 මහා ජනපද. 12 මහා ජනපද කුවට පස්සේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජිමල්ල, චේතිකුරු, පංචාල, ඊට පස්සේ සූරසේන, අස්සක, අවන්ති, ගහන්ධාර, කාම්බෝජ කියන ජනපද 16 පැරණි විශේෂ නිර්දේශයේ මේ ජනපද 16 ගැනම තොරතුරු යම් තරමක් අවබෝධයෙන් තිබිය යුතුයි කියන ආකල්පයක් තිබුණා. එහෙත් මේක නව නිර්දේශයට ආවට පස්සේ අපි සමස්තයෙන් කරුණු බලා ගන්න ඕනේ රාජාණ්ඩු හතර ගැන විතරයි. ඒ තමයි මගධය, කෝසලය, වස්ස, අවන්ති කියන හතර පිළිබඳව. එතකොට අද දවසේ අපි කතා කරනවා මොකද්ද රාජාණ්ඩුවක් කියන්නේ, මොකද්ද සමූහාණ්ඩුවක් කියන්නේ, ඊට පස්සේ මොනවද රාජාණ්ඩු හතර, කොහොමද ඒ හතරේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වුණේ, කියන්නේ භූගෝලීය පිහිටීම, අග නගරය, පාලකවරු, ආර්ථික සමුද්‍රය, ඊට පස්සේ පාලන රටාව කියන කොටස් ටික අර රාජ්‍ය හතර ගැන කතා කරනවා. ඊට පස්සේ අපි අනුමාතුකා විදිහට කතා කරනවා රාජාණ්ඩු පාලන ක්‍රමයේ ලක්ෂණ සහ සමූහාණ්ඩු පාලන ක්‍රමයේ ලක්ෂණ මොනවාද කියලා. උතර පුතේ අද දවසේ එහෙනම් පාඩම ඔයාලගේ පාඩම ලියන කෙනෙකුට මාතෘකාව විදිහට ලියා ගන්න වෙන්නේ එක්කෝ 12 මහා ජනපද, එහෙම නැත්නම් රාජාණ්ඩු කිව්වත් ගැටලුවක් නැහැ. 12 මහා ජනපද කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. අපි එතකොට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හතරෙන් රාජාණ්ඩු පිළිබඳව. අපි අද දවසේ මාතෘකාව රාජාණ්ඩු හතරයි. ඒ තමයි මගධය, කෝසලය, වස්ස, අවන්ති. හරිද? එතකොට මේවා ප්‍රධාන රජ කෙනෙක් යටතේ පාලනය වූ නිසා අපි කියනවා රාජාණ්ඩු කියලා. ප්‍රධාන රජ කෙනෙක් යටතේ. ඊට පස්සේ තවත් සෙසු රාජ්‍ය තිබුණානේ. ලිච්ඡවි හිටිය රාජ්‍ය කොටස්. ඊට පස්සේ අවශේෂ දැන් 12 මහා ජනපද කුවට පස්සේ ජනපද 16ක්. එතකොට තව ඉතුරු ඉන්නේ 12ක්. ඉතුරු 12 පාලනය වෙන්නේ කොහොමද කියලා අවශ්‍ය නැහැ තොරතුරු. ඒත් අපි ඉගෙන ගන්න ඕනේ ඒවා රාජාණ්ඩු පාලන ක්‍රමය නෙවෙයි, ගොඩාක් දුරට ක්‍රියාත්මක වුණේ මේකේ විරුද්ධ පැත්තේ තමයි සමූහාණ්ඩු. තුන අපේ දවසේ කරුණු දෙකක් ගැන අපි ඉගෙන ගන්නවා පුතේ. මොකද්ද රාජාණ්ඩුවක් කියන්නේ, මොකද්ද සමූහාණ්ඩුවක් කියන්නේ, මොකද්ද රාජාණ්ඩුවේ ලක්ෂණ, මොකද්ද සමූහාණ්ඩුවේ ලක්ෂණ. ඊට පස්සේ මගධ රාජ්‍යය ගැන, කෝසල රාජ්‍යය ගැන, වත්ස රාජ්‍යය ගැන, අවන්ති රාජ්‍යය ගැන තොරතුරු එන්නෙන් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට ලබා දුන්න සටහනේ මුල් පිටුව බලා ගන්න පුළුවන් ළඟ තියෙන කෙනෙකුට. එහෙම පේන්නේ නැහැ කියලාත් ඒක ලොකු ආබාධයක් නැහැ. මම මතක් කරන නිසා ඉස්සෙල්ලා يعني පැරණි විෂය නිර්දේශයේ ප්‍රශ්නාව ආකෘතිය තමයි 12 මහා ජනපද නම් කොට බුද්ධ කාලීනව පුරෝගාමීත්වයට පත්ව තිබූ ජනපද හතර පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. විභාගයට ජනපද හතර ගැනම කෙටි හැඳින්වීමක් කරන්න આવුත් ඒක ලකුණු 10කට කියන අති විශාල කොටසක්. ඒ වගේ වෙලාවට අපිට අනුගමනය කරන්න තියෙන්නේ බොහොම කෙටි විදිහට පිළිතුරු ලබා දෙන එක. ඊට පස්සේ ගිය සතියේ දුන්න ප්‍රශ්නෙට උත්තර හොඳයි සමස්තයගේ. මම උපරිම ලකුණු දෙන්න පුළුවන් කියලා ගොඩක් අයට මතක් කළා. එතකොට මේ අභ්‍යාස කරපු නැති ගොඩක් අය හිටියා. මම දීර්ඝ කාලීනව ඔයාලා ගැන අධ්‍යයනය කරනවා. අභ්‍යාස කරලා නැති, මට අභ්‍යාස පෙන්නලා නැති කිසිම කෙනෙක්ගේ ප්‍රතිඵලයකට මම වග කියන්නේ නැහැ. මොකද මම මේ කියන දේ අහගෙන විතරක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉගෙන ගන්නවා නම් අපි මහාචාර්යවරු වෙන්න ඕනේ මෙලහට. ඔයාලගේ මේ දායකත්වයක් තියෙනවා. දෙන අභ්‍යාසෙ පෙන්නන්න නැති ගොඩක් අය ඉන්නවා. මම චෙක් කරලා බැලුවා කවුද පෙන්නන්න නැති කියලා. ඒකට ඒ අයගේ අභ්‍යාස මට පෙන්නන්නේ නැහැ කියන්නේ ඔයාලගේ අඩුපාඩු මොනවද කියලා මම දන්නේ නැහැ. අකුරු හොඳයිද, ඡේද බෙදලාද, ඊට පස්සේ පාඩම් කොටස් හරිද, ලියලා තියෙන මාතෘකාව හරිද කියන ඒවා මට බලන්න විදියක් නැහැනේ. ඒකට ඔයාලා අහගෙන ඉන්නවා කියලා විතරයි මම දකින්නේ. ඒකට ඒ අහගෙන ඉන්න වෙලාවෙත් වෙන වැඩක් වුණොත් දෙන්න ඔයාලා මේ වෙන මහන්සිය වැඩක් නැහැ.
කෙසේ නමුත් ඒ ලියපු උත්තර වලින් පළවෙනි ප්‍රශ්නෙට කීප දෙනෙක් පිළිතුර ටිකක් අඩු ඒ කියන්නේ ටිකක් වැරදියට වගේ ලියලා තිබුණා. ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැති බවක් පේන්න තිබුණා කීප දෙනෙක්ගේ. ඒක නිසා මම හරියට ලියපු කෙනෙක්ගේ එක සටහනක් හෝ දෙකක් මට මතකයි ගෲප් එකටත් දැම්මා. ඒතකොට ඒ විදිහට තමයි අපේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ දවස තුල. එතකොට අපි අද කතා කරන්නේ මම මේ මතක් කළ මගධය, කෝසලය, වස්සාවන්ති කියන රාජ්‍ය හතර ගැන. එතකොට මේ හතර ගැන හැඳින්වීමක් තමයි මම මෙතෙන්දි කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ කාලයේ වන විට බ්‍රාහ්මණ දේශපාලන චින්තනයට අනුව ක්‍රියාත්මක වූ මත්ස්‍ය න්‍යාය හෙවත් දිග්විජය අනුව හැඳින්වූ බලවත්කම මත රාජ්‍යයන් ග්‍රහණය කර ගැනීම තුළ රාජාණ්ඩු පාලන ක්‍රමය ක්‍රියාත්මක වුණා. ඉතින් මේකට කියනවා අපි මත්ස්‍ය න්‍යාය කියලා. මත්ස්‍ය න්‍යාය කියන එක ඔයාලා දන්නව ඇති. ලොකු මාළු ජීවත් වෙන්නේ චූටි මාළු කාලා. අපි දැන් කොරල් බල කාලා ජීවත් වෙන දීලා චූටි මාළු කාලා තමයි ලොකු මාළු ජීවත් වෙන්නේ. එතකොට මේ මොකද්ද ක්‍රමේ? ලොකු මාළු කුංචි වූ කාලා ජීවත් වෙනවා. ඒ සයිස් එකේව කාලන් ජීවත් වෙන. ඊට පස්සේ මාළු නොකා වෙනම ආහාර අරගෙන ජීවත් වෙනවා වැඩි. සාමාන්‍ය මත්ස්‍ය න්‍යාය කියලා කියන්නේ ලොකු මාළු කුඩා මාළු ආහාරයට අරගෙන ජීවත් වෙන එක. එතකොට මේ මත්ස්‍ය න්‍යාය කියන රාජ්‍යයට එකතු කළාට පස්සේ ස්වභාවය තමයි විශාල රාජ්‍ය කුඩා රාජ්‍යයන් ආක්‍රමණය කරන එක. විශාල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් ආක්‍රමණය කරන එක. ඔයාලා දන්නවා ඇති චීනය අපේ රට ආක්‍රමණය කරනවා. ඒක විශාල රාජ්‍යයක් අපේ රට ආක්‍රමණය කරනවා. දැන් ගෝප් සිටි අරගෙන ඊට පස්සේ Chinese phone ඇවිල්ලා, Chinese laptop ඇවිල්ලා, Chinese bathroom කට්ටල ඇවිල්ලා, Chinese පිඟන් ඇවිල්ලා, Chinese සැඳන් ඇවිල්ලා, Chinese පාක් ඇවිල්ලා, කබඩ් ඇවිල්ලා, පුටු ඇවිල්ලා. චීනෙකට අපේ රටට ආවතින් අමුතුවෙන් නටන්න දෙයක් නැහැ. යාට හදින් දහසක් ජීවත් වෙන්න බෑ. මේඩ් ඉන් චයිනා බඩු ඕන තරම්. ගත්තොත් හැමදේම චයිනා. චීනෙකට උන්ගේ රටේ ඕනේ මෙහෙත් තියෙන්නේ. උන්ට මේ රට ආක්‍රමණය කරන්න හරි ලේසි යම් කිසි කාලයක් යද්දි මේ රටට ආක්‍රමණයක් ආවොත් උන්ට ආව දවසේ නම් උන්ගේ රටේ ජීවත් වෙන විදිහටම ජීවත් වෙන්න පුළුවන්. අවශ්‍ය කරන හැම භාණ්ඩයක්ම චීන නිෂ්පාදන අපේ රටේ තියෙනවා. එතකොට මේ විශාල රාජ්‍යයන් අපේ රට කවද හෝ දවසක ගිල ගන්න මාන බදින අවස්ථා. ඊට පස්සේ ඇමරිකාව වගේ රටවල් කොයි වෙලාවෙ යුද්ධ ගැටුම් ඇති කර ගන්නවා. ඒ වගේ කට්ටිය උත්සාහ කරනවා මොනවා හෝ ප්‍රශ්නයක් දාලා පුංචි රටවල් අවුලවල ගිනි තියලා යුද්ධ ඇති කළා උගේ ආයුධ විකුණගෙන ක්‍රමයෙන් දුර්වල බවට පත් වෙන ඊපස්සේ ඒක අල්ලගන්නේ. එතකොට ඒකත් මත්ස්‍ය න්‍යායම තමයි. එතකොට මේ ජනපද 16න් මගධය, කෝසලය, වස්සාවන්ති කියන රාජ්‍ය හතර හිටිය ප්‍රබල පාලකයෝ කොයි වෙලාවෙත් උත්සාහ ගත්තා අර 12 මහා ජනපද ඉතුරු 12 තමන්ට අල්ලගත්ත කොටස් බවට පත් කරගන්න. ත්‍රය මත්ස්‍ය න්‍යාය කියන එක අනුගමනය කළ ಭಾರತයේ හිටිය ප්‍රධාන රජ කෙනෙක් තමයි ධර්මාශෝක අධිරාජ්‍ය. ධර්මාශෝක අධිරාජ්‍ය යුද්ධ කර කළේ විශාල තමන්ගේ රාජ්‍යයට ක්‍රමයෙන් කුඩා රාජ්‍ය එකතු කර තමන්ගේ රාජ්‍ය විශාල කරගන්නේ. ඕ ලෙවල් දීපු ළමයි දන්නවා සිංහල පොතේ තියෙනවා පළවෙනි පාඩම මං හිතන්නේ මහෞෂධ පඬිතුමාගේ කතාව. එතකොට එතන කේවට්ටාචාර්ය දාමේ අර සහසක් සතරකම් මන්ත්‍රණයක් කරනවා අපි ක්‍රමයෙන් කුඩා රාජ්‍යයන් යටපත් කරගෙන කුරුම්බිලියෙන් රහස් දොරටුවෙන් රාජ්‍යයට ඇතුල් වෙලා ඒ රටේ පාලකයා බය කරනවා. අපි මේ විශාල සෙනගක් එක්ක උඹලගේ රාජ්‍යයට ඇවිල්ලා තියෙන්නේ. එක්ක උඹලට පුළුවන් යටත් වෙන්න. එහෙම නැත්නම් යුද්ධ කරන්න එන්න පුළුවන්. යුද්ධ කළොත් හැබැයි අපි උඹලා මරලා දානවා ටක් ගාලා. මොකද අපි ඒ තරම් එහා රාජ්‍යයේ මිනිස්සුත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ රජු? කෙලින්ම යටත් වෙනවා මම ඔයාලගේ සේනාවට එකතු වෙනවා. දැන් එයාලත් එක්ක යනවා ඊළඟ පුංචි රාජ්‍යයට. ඊළඟ කියනවා මම අර රාජ්‍යයත් අල්ලගෙන ආවේ. ඒකේ සෙනගත් මං ගාව ඉන්නවා. උඹලට පුළුවන් එක්ක යටත් වෙන්න. එහෙම නැත්නම් යුද්ධ කරන්න පුළුවන්. හැබැයි යුද්ධ කළොත් උඹලා දන්නේම නැහැ නිකම්ම පරාද වෙනවා. මොකද ඒ රටේ සෙනගත් දැම්මට සපෝට් එකට ඉන්නවා. ඔහොමනේ යා ප්ලෑන් එක ගහන්නේ අපි අන්තිමට මියුලුනුරට යන් කියලා. ඊට පස්සේ ඒකත් මේ අල්ලගෙන ඒකත් ආක්‍රමණය කළා. ඊට පස්සේ ගැටලු ඇති කළා කුමාන්ත්‍රණය ඇති කළා. ඊට පස්සේ රජවරු ටික එකට එකතු කළා. ඒ අයට අර වසපානය කළා මරලා දාන එක තමයි ප්ලෑන් එකක් කළේ. ඒතර ඒත් එක ක්‍රමයක්. එතකොට මේ ක්‍රමයටත් අපි කියන මත්ස්‍ය න්‍යාය කියලා. ඒතකොට මේ හැම න්‍යායක් තුලම ක්‍රියාත්මක වුණේ ප්‍රබලයෝ විසින් දුර්වලයෝ අල්ලා ගන්න එක ග්‍රහණය කරගන්න එක. ඒතර මේ රාජ්‍ය 16 අතරින් මගධය, කෝසලය, වස්ස අවන්ති කියන හතර තුල ක්‍රියාත්මක වුණා පාලන ක්‍රමයක්. ඒ තමයි රාජාණ්ඩු පාලන ක්‍රමය. සරලවම දැන්ට කියලා දෙන්නම්.
රාජාණ්ඩු පාලනය ක්‍රමය කියන්නේ රජාට ඕන විදිහට රට පාලනය කරන්න උත්සාහ දරන එකට. එතකොට අපි මගධ රාජ්‍ය ගැන මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට අහගන්න මොන හෝ ගැටලු තිබුණොත් ඔයාලට පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න. භූගෝලීය පිහිටීම් ගැන අපි මුලින්ම කතා කරමු මගධ රාජ්‍ය ගැන. මගධ රාජ්‍ය වල පාලකයා කවුද කියලා මම ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ බිහාර් කියන ප්‍රාන්තයට දකුණින් පිහිටියයි සැලකිය හැකි මගධ ජනපදය උතුරින් ගංගා නදියට. ඒ කියන්නේ වර්තමානයේ අද දවසේ බිහාර කියන ප්‍රාන්තය අපිට දකින්න ලැබෙනවා. වර්තමානයේ අද දවසේ බිහාර් කියන ප්‍රදේශයට දකුණු පැත්තෙන් මගධ ජනපදයේ මගධ කියන රාජ්‍යයට උතුරින් ගංගා නදියත් අසල බටහිරින් සෝන නදියත් බලන්න ගංගා පද්ධතියක් අහු වෙනවා. උතුරින් ගංගා නදිය අහු වෙනවා, බටහිරින් සෝන නදිය අහු වෙනවා, දකුණින් වින්ධ්‍යා කියන කඳු වැටිය අහු වෙනවා, නැගෙනහිරින් චම්පා කියන නදියත් අහු වෙනවා. ගංගා පද්ධතියක් අහු වෙනවා මොනවද? ඊට පස්සේ උතුරින් අහු වෙනවා ගංගා නදිය, බටහිරින් සෝන නදිය අහු වෙනවා, දකුණින් වින්ධ්‍යා කියන කඳු වැටියක් අහු වෙනවා, නැගෙනහිරින් චම්පා කියන නදී සීමාවක් අහු වෙනවා. ඒතර මේ සමස්තයට වට වෙච්ච තැනට තමයි අපි කියන්නේ මගධ රාජ්‍ය කියලා. එතකොට මගධ රාජ්‍ය ගැන පුතේ ඔයාලා විභාගයට ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී ප්‍රශ්නෙට මම කොයිලාත් කියනවා ඔයාලා ප්‍රශ්නෙට ප්‍රවේශ වීමක් ආරම්භ වීමක් ගන්න කියලා. අන්නේ ගන්න ආරම්භ වීමට ගොඩාක් වැදගත් මෙන්න මේ තොරතුරු ඇතුළත් කරන එක. නැගෙනහිරින් චම්පා නදීට සීමාව පැවති බව ආචාර්ය කණිහිම්මන් පවසයි. ඒ කියන්නේ මෙයා කියනවා මේ ප්‍රදේශයට අයිති වෙච්ච ප්‍රදේශයක් තමයි මගධ රාජ්‍යය කියලා කියන්නේ. මගධේ අග නගරය ගැන කතා කරද්දී ආදිම නගරය වූයේ ගිරි උර්ජය ලෙස සැලකයි. ආදිම නගරය කියලා කියන්නේ මගධ රාජ්‍යයේ පැරණිම අග නගරය. ඕක කාලයෙන් කාලට වෙනස් වෙනවා. දැන් අපේ රටේ ගත්තට පස්සේ අපි අග නුවර කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. හැබැයි අද වෙද්දී අග නගරය ජයවර්ධනපුරට වඩා කොළඹ තදබදේ වැඩි, සෙනඟ වැඩි හදන අග නගරයේ විය යුත්තේ කොළඹයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒතර කොළඹට වඩා සමහරට තව කාලයක් ඇති මහරගම, කොට්ටාව ඒ පැතිවල පමුණු ඒ වගේ ඒවා මිනිස්සු ජනාගහණය වෙලා ඊට පස්සේ ආර්ථික මධ්‍යස්ථාන ඇති වෙලා කාර්යාලවල ප්‍රධාන හෙඩ් ඔෆිස් එක ඇති වෙලා හැම දෙයක්ම කොළඹට වඩා සමහර විට කරගන්න පුළුවන් වේවි මහරගම පැත්තට ආවම. එතකොට ඒක ක්‍රමයෙන් අගනගරේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ මගධ රාජ්‍ය ගැන අගනගරේ කතා කරද්දී මුලින්ම අගනගරේ බවට පත් කරගෙන හිටිය පාලකයෝ ගිරි වෘජය කියන ප්‍රදේශය. ගිරිවෘජය කියන ප්‍රදේශය තමයි මුලින්ම අගනගරේ බවට පත් කරගෙන තිබුණේ. බුද්ධ කාලයේ වන විට රජගහ නුවරත් අන්න මේක වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ ඉතින් විසුපුර 6 වෙනි සීවසේ වෙද්දී එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ පහළ වැඩි. එහෙම නැත්නම් සර්ලෝකින මගධ රාජ්‍ය පාලනය කරපු බිම්බිසාර රජතුමා රාජ්‍ය පාලනය කරන සමය වෙද්දී මේක අගනගරේ බවට පත් වෙන රජගහ නුවර. අගනගරේ බවට පත් වෙන්නේ රජගහ නුවර. ඔව් රාජගිරි කියලා කියන පුතේ රජගහ නුවර තමයි අගනගරේ බවට පත් වෙන්නේ. ඊට පසු කාලයේදී පාටලිපුත්‍රයත් අගනුවර ලෙස පැවති බව සඳහන් වෙනවා. මේකිනු පස්සේ ආයත් කාලයක් ගත වෙද්දී මේකේ අගනගරේ බවට පත් වුණයි කියලා කියනවා අපි පාටලිපුත්‍ර. ඡන්දේල එම්බති පාටලි නෙවෙයි පාටලිපුත්‍ර කියන අගනගරේ. ඒකට ඔන්න ඔයාලට මතක දැන් මේ ඉගෙන ගන්න අතරතුර ඔළුවට දා ගන්න ඕන දේවල් මේවා. මගධ රාජ්‍ය අගනුවර කීපයක් තිබුණා. මොකද්ද මුල්ම කාලේ කියලා තියෙන ගිරි වෘජය තමයි අගනගරේ බවට පත් වුනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හිටියේ කාලේ එහෙම නැත්නම් බිම්බිසාර රජතුමා රට පාලනය කරන කාලේ අගනගරේ බවට පත් වෙලා තිබුණේ රජගහ නුවර නැත්නම් රාජගිරි කියන එක. රාජගහේ විහෙරති වේළුවනේ කියලා තියෙන පිරිත් පොත්වල එහෙම. ඊට පස්සේ ඒකිනුත් පස්සේ ආයෙත් පාටලිපුත්‍රය අගනගරේ බවට පත් වෙනවා. එතකොට මගධ රාජ්‍ය ගැන කතා කරද්දී එකක් ගංගා පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ කඳු වැටියක් අහු වෙනවා. විද්‍යා කියන ලස්සන කඳු වැටිය. අගනගරය ගැන කතා කරද්දී අගනගර තුනක් තිබුණේ. ඒ තමයි ගිරිවෘජය, ඊට පස්සේ රජගහ නුවර සහ පාටලිපුත්‍ර. දැන් ඔයාලා ප්‍රශ්නයකට අවශ්‍ය කරන තොරතුරු යම් තාක් දුරට මේ වෙද්දී තොරතුරු එකතු කරගෙන අවසානයි ප්‍රශ්නයක් විදිහට පිළිතුරු සපයද්දී අපි දැන් කතා කරමු එහෙනම් මගධ රාජ්‍ය
පාලකවරු පිළිබඳව මගධ රාජ්‍ය කවුද පාලනය කළේ කියන අනුමාතෘකාව යටතේ තොරතුරු පුතේ මේකේ සටහන පිටපත් කරගන්න ඕන. මම ඇත්තටම ගොඩක් සතුටුයි PDF එකක් දාන්නේ මොනම හේතුවක් නිසා ඔක පිටපත් කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාට පහසුවෙන් print out එකක් ගන්න පුළුවන් වෙන්න. print එකක් අරගෙන ඔයාලට අවශ්‍ය කරන තොරතුරු දැන් මම කියාගෙන ඇති highlight කරගන්න පුළුවන්කම තියෙනවානේ අවශ්‍ය දවසක කියවලා. මම මේක රෙකෝඩ් එකක් බොහෝ විට උත්සාහ කරනවා YouTube එකට අප්ලෝඩ් කරන්න. මට පුළුවන් මේ විදිහට 100% විශ්වාස නැහැ. ඒ වෑන් තොරතුරු අහලා මේක නිතර අහන්න පුළුවන්. මම කොහොමත් මේක රෙකෝඩ් එකක් වලට ලැබෙන්න සලස්වන නිසා ඒ රෙකෝඩ් එකත් භාවිතා කරලා සටහන PDF එකක් ගත්තොත් එහෙම highlight කරන්න. එහෙම නැත්නම් ලියන තැන් වල දැන් මතක් කළ ග්‍රී විජය ඊට පස්සේ රජගහ නුවර පාටලිපුත්‍ර වගේ තොරතුරු highlight කරගෙන යන්න. පාලකවරු ගැන කතා කරද්දී බුදුරදුන් 15 වන විට පාලකයා ලෙස සැලකෙන්නේ අපි කවුරුත් දන්න බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවොත් එක්ක බුදු වෙන කලින් ඉඳන් බොහොම හොඳ හිතවතෙක්නේ. බෝසතාණන් වහන්සේ මේකද්ද මේ දුෂ්කර ක්‍රියා කරලා මේ පැවිදි වෙන බලාගෙන යන වෙලාවේ මතක් කළා මේ ඔයා කැමති නම් මගේ රාජ්‍යයෙන් කොටසක් පාලනය කරන්න. මම කැමතියි ඔබට මගේ රාජ්‍යයෙන් කොටසක් ලබා දෙන්න. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සේ මොකද්ද මතක් කළේ? එහෙනම් කවදා හරි දවසක ඔයාගේ මේ අරමුණ සාර්ථක වුණොත් එහෙම නැත්නම් ඔබට බුදු වෙන්න පුළුවන් වුණොත් එදාට ඔබට පුළුවන් මගේ රාජ්‍යයට ප්‍රථමයෙන් එන්න කියලා මතක් කළා. එතකොට ඒ තොරතුරු තුලින් අපිට පැහැදිලි වෙනවා බෝසතාණන් වහන්සේත් එක්ක ගොඩාක් ළඟින් හිටවත්ව හිටි කෙනෙක් තමයි මේ රජතුමා බිම්බිසාර රජතුමා. හැබැයි ඔයාලා දන්නවා බිම්බිසාර රජතුමාගේ අවසානයේ සිද්ධ වුණේ ඇත්තටම බොහොම අවාසනාවන්ත විදියකට තමයි එතුමාගේ රාජ්‍ය අවසන් කරන්න සිද්ධ වුණේ. එයාගේ රාජ්‍ය අවසන් වුණා. ඒකට හේතුව තමයි තමන්ගේ මේ ඝාතනය කිරීම සිද්ධ කළා තමන්ගේම පුතා විසින්. ඊට පස්සේ පිතෘඝාතක රජ පරපුරක් නිර්මාණය වෙන්නත් ඒ හේතුවක් බවට පත් වුණා. එතකොට මේ බිම්බිසාර රජතුමා තමයි බුදුහාමුදුරු ඉන්න කාලේ පාලකයා බවට පත් වුණේ. විවිධ ක්‍රම මගින් සමීප රාජ්‍යයන් යටත් කොටගෙන සිය රාජ්‍ය පුරුදු කොට අධිරාජ්‍යයක් ගොඩනැගීමට වෑයම් කළ පැරණිම ಭಾರತೀಯ පාලකයා ලෙස සැලකෙන්නේ බිම්බිසාර රජතුමා. දැන් අපි කතා කරනවා අධිරාජ්‍යයක් ගොඩනගන්න මූලිකත්වය ගැන කටයුතු කරපු පළවෙනි රජතුමා විදියට ධර්මාශෝක අධිරාජ්‍යය. යන්නේ කාලිංග යුද්ධය කළා, විශාල පිරිසක් ඝාතනය කළා, මහා සංහාරයක් කළේ. හැබැයි මේ අධිරාජ්‍යයක් ගොඩනගනවා කියන සංකල්පය මුලින්ම හිතාස්සේ තියාගෙන ගේමින් වැඩ කරපු කෙනෙක් තමයි මේ අපි කතා කරන බිම්බිසාර රජතුමා. යාට උවමනාවක් තිබ්බ ලොකුවට අධිරාජ්‍යයක් ගොඩනගන්න. හැබැයි එතුමා ඒ අවස්ථාව හරියට මුදා කරගත්තේ නැහැ. මොකද අර මුලින් මතක් කළා වගේම දේවදත්ත කියන වැරදි භික්ෂුවගේ ක්‍රියාකලාපයට එකතු වෙලා අජාසත් තමන්ගේ රාජ්‍ය ඉල්ලනවා. රාජ්‍ය ඉල්ලලා රාජ්‍ය ඇත්තටම ලබා දෙන්න කැමති වෙනවා. ඒ කියන ඔය දුන්නට සමහර විට ආයෝ ඉල්ලන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි තාත්තා මරලා දාමු කියන දේවදත්ත ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ ඇත්තටම තාත්තා ඝාතනය කරනවා. දන්නව නේද? කකුල් යටිපතුල් පළලා ඒවට සමහරට ලුණු දැම්මයි කියනවා. ඊට පස්සේ දවල්ට ඇවිද්දෙව්වයි කියලා කියනවා. ඒකට ඒ වගේ මේ මහා විශාල දුකක් ඇත්තටම ලබා දුන්නා මේ පිය රජතුමාට. ඒ වෙලාවේ අජාසත් විවාහ වෙලා හිටියේ. අජාසත්තට ළමෙක් අජාසත්තගේ වයිෆ්ට ළමෙක් හම්බෙන්න හිටියනේ. එතකොට කොහොම හරි තාත්තා දැන් ඇතුලේ හිර කරලා තියෙන වෙලාවේ තමයි එක දවසක් යද්දී තමන්ගේ පුතා මෙලොව එළිය දැකලා හරි ආදරයක් ඇති වුණා. ඉඹලා වඩාගෙන තුරු කරගෙන ඉන්නකොට අම්මා අඬ පැත්තකින් ඉඳන් කිව්වා මේ උඹටත් ඔය වගේම මේ තාත්තා ආදරය කළා. ඉස්සර මතකයි ඔය පිටේ හෝ කොහේ හරි තැනක ලොකු සැරව බිබිලක් ඇවිල්ලා. ඒක පුතාට රිදෙයි කියලා හිල් කරලා මිරිකලා අයින් කරලා දැම්මොත් එහෙම කවුද මේ බිම්බිසාර රජතුමා ඒක කට තියලා ඉරුවයි කියන කිසරව ටික. තාත්තා ඒ වගේ උඹට ආදරයක් දැක්වුවා පුතේ කියලා කියද්දී යාට ඇත්තටම හිතුණා පියසෙනෙහස කියන්නේ මොනතරම් පුදුම දෙයක්ද කියලා බේර ගන්න යද්දී ඇත්තටම රජතුමා ජීවිතය අතහැරලා තිබුණා. හැබැයි අවාසනාවක එක සාපයක් වගේ එතුමාගෙන් පස්සේ පාලනයට එකතු හැමෝම පීතෘඝාතක වුණා. මම ඉස්සරහදී ගැන කතා කරනවා. බෞද්ධ සාහිත්‍ය අනුව දේවදත්ගේ උපදේශ අනුව ප්‍රයා කළ බිම්බිසාරගේ පුත් අජාසත් සිය පිය රජු
සිර ගෙහිලා වදදී මරා තමා රජකම උරුම කරගත්තේ. ඒක අපි දන්න කතාවක්. පසු කාලීන තම පියා මැරීම නිසා වේදනාවට පත් වූ සිටි අජාසත්තර තම අධිරාජ්‍ය පුළුල් කිරීම ඉඩක් නොලැබිනි. එයා කොහොමත් වැරදි වැඩේ කළාට පස්සේ ගොඩාක් පසුතැවිලි වුණා තාත්තා මරණයට පත් වුණාට පස්සේ. බුදුහාමුදුරුවොත් එක්ක ගොඩාක් හිතවත්ව හිටිය කෙනෙක්. බුදුහාමුදුරුවන් ඇසුරු කළා බණ දහම් ප්‍රගුණ කළා බෞද්ධ රජෙක් බවට පත් වුණා. හැබැයි එයා කරපු අකුසලයේ ගැන ලොකු පසුතැවිල්ලක හිටියා. අජාසත්තගෙන් පසු පිළිවෙලින් මගධේ පාලකයන් වූ ඔන්න ගොඩාක් වැදගත් තැනක් පුතේ මෙතන ඔයාලගේ සටහන ලියද්දී ඒවා පාට පෑනකින් ලියා ගන්න ගොඩාක් වැදගත් වේවි. අජාසත් මුලින්ම එතකොට බිම්බිසාර රජතුමා බිම්බිසාරගෙන් පස්සේ රජ වෙනවානේ අජාසත්. ඒ මතක් කළා මම සියල්ල පීතෘ ඝාතක රජ පරපුරක් විදියට තමයි මේ පිරිස නිර්මාණය වෙන්නේ කියලා. කෙසේ නමුත් මේ රාජ්‍ය පරපුර ගැන කතා කරද්දී පාලකයෝ සියල්ල අවසානයේ අවාසනාවට පීතෘ ඝාතක අය බවට පත් වෙනවා. මුලින්ම හිටියේ බිම්බිසාර. ඊට පස්සේ එකතු වෙනවා අජාසත්. ඔය අජාසත් කියන වචනේ තේරුමත් මේ මුල් කාලෙම කියනවා මේ නොයිපදුන සතුරා කියන නමින් අජාත සත්ත්‍ය කියලා නම හැදුනයි කියලා කියන. ඊට පස්සේ මෙයාගේ පුතා තමයි දර්ශක. එන අජාසත්ගේ පුතා දර්ශක, දර්ශකගේ පුතා උදායීන්. ඊට පස්සේ උදායීන්ගේ පුතා අනුරුද්ධ. මේ ඔක්කොම මගධේ තමයි රාජ්‍ය පාලනය සඳහා එකතු වෙන්නේ. ඊට පස්සේ අනුරුද්ධගේ පුතා මුණ්ඩක. මුණ්ඩක කියලා සමහර තැන්වලක් තියෙනවා. මුණ්ඩ කියලා තියෙනවා, මුණ්ඩක කියලා තියෙනවා. මෙයාගේ පුතා නාගදාස. මේ සියල්ලම පීතෘ ඝාතක රජ පරපුරක්. මේ සියල්ලම පීතෘ ඝාතක රජ පරපුරක් විදිහට තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. බිම්බිසාර අජාසත්ව මරණ, ඊට දවසක අජාසත්ව මරණ, උදායි දවසක මරණ, අනුරුද්ධ උදායි මරණ, මුණ්ඩක අනුරුද්ධ මරණ, නාගදාස මුණ්ඩක මරණ. මේ ඔක්කොම තුන තාත්තා පුතා විදිහට තමයි ඉන්නේ. පරපුරම පීතෘ ඝාතක රජ පරපුරක් බවට පත් වෙනවා. ඒතකොට ওই තොරතුරු අපිට විභාගෙදී ලියatti. එහෙම නැත්නම් මම අද ප්‍රශ්නයකට දෙනවා ඔයාලට අවසන් වෙද්දී මගධ රාජ්‍යය ගැන මේ හැඳින්වීමක් කරන්න කියලා. එතකොට හැඳින්වීම කරද්දී ඔයාලා මේ තොරතුරු අනිවාර්යෙන් එකතු කරලා තියාගන්න ඕනේ තමන්ගේ සටහනට. එතකොට ගොඩාක් වැදගත් මේ තොරතුරු ඔයාලගේ කරුණු විදිහට කලපනකොට ඒවට තමයි ඔයාලට ඇත්තටම ලකුණු ප්‍රමාණයක් හිමි වෙන්නේ විභාගෙදී. ඊට පස්සේ අපි කතා කරන්න ඕන පාලන රටාව පිළිබඳව. පාලන රටාව ගැන කතා කරද්දී රාජාණ්ඩු ක්‍රමයක් ලෙස පැවති මගධය අධිරාජ්‍යයක් ලෙස පුළුල් කිරීමේ ප්‍රබල අභිලාෂයකින් කටයුතු කළ එහි රජ උරුවේ සඳහා උපාය මාර්ග කිහිපයක් අනුගමනය කළා. පාලන රටාව ගැන කතා කරද්දී හැමෝටම වුණාවක් තිබ්බා මේක අධිරාජ්‍යයක් බවට පත් කරන්න. කොයිලාවේ මේක දරුණු ප්‍රබල රාජ්‍යයක් බවට පත් කරන්න උවමනාවක් තිබ්බා. ඒ නිසා යාළුවෝ කොයිලාවේ රට පැත්තේ ඉන්න රට දියුණු කරන්න කටයුතු කළා. දුර්වල රජවරුන් යටත් කර ගැනීමට ප්‍රබල රාජ්‍යයන් සමග විවිධ සම්බන්ධතා මගින් මිත්‍ර වීම. දැන් යුද්ධ කරලා මේක කරන්න බැරි හින්දා යාළුවෝ මොකද්ද කළේ? ප්‍රබල රාජ්‍යයන් එක්ක හිතවත් වුණා. හරිද? හිතවත් ක්‍රම ඇති කරගන්න ක්‍රම තමයි විවාහ සම්බන්ධතා ඇති කරගත්තා. විවාහ සම්බන්ධතාවය තමයි ඒ අතර ප්‍රධානම බවට පත් උනේ. ඒ අනුව බිම්බිසාර රජු දුර්වල පාලන තන්ත්‍රයක් ලෙස පැවති අංග රාජ්‍ය යුද්ධ කොට තම පාලනයට නතු කරගත්තා. ප්‍රබල රාජ්‍යයන් එක්ක හිතවත් වෙලා විවාහ සම්බන්ධතා එහෙම ඇති කරගත්තා. කුඩා රාජ්‍යයන් එක්ක එච්චර එහෙම ලොකු සම්බන්ධතාවයක් තියාගන්න උවමනා නැති නිසා අංග ජනපදයේ දැන් අපි කතා කරන අංග මගධ කාසි කෞසලිකත් කතා කරන 16 පළවෙනි අංග ජනපදයේ යුද්ධ කළා සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළා. ඒක මගධ රාජ්‍යයේ කොටසක් බවට පත් කරගත්තා. ඒ අනුව බිම්බිසාර රජු දුර්වල පාලන තන්ත්‍රයක් ලෙස පැවති අංග රාජ්‍ය යුද කොට තම පාලනය අතු කරගත්ත. ගාන්ධාර දේශයේ පුප්පුසාති රජු හා අවන්තියේ චණ්ඩපද්‍යෝත රජු සමග බිම්බිසාර රජු ඇති කරගත්තේ සුහද මිත්‍රත්වයකි. එතකොට අර කතා කරන අවන්තියේ පාලකයා වුණු චණ්ඩපද්‍යෝත රජතුමාත් එක්ක සහ චණ්ඩපද්‍යෝත රජතුමාත් එක්ක ඇති කරගත්තේ බොහොම හිතවත් සම්බන්ධතාවයක්. ඒකට හේතුව තමයි ඒවත් ප්‍රබල රාජ්‍යනේ. මේ ප්‍රබල රාජ්‍යයත් එක්ක සටන් කරලා යුද්ධ කරලා ජයග්‍රහණය ලබන්න බෑ. ඒවා හිතවත් කමින්
තමන්ගේ කරගත්තා. ඒතකොට හිතවත් රාජ්‍ය පුතේ කොවිලාවේ තමන්ට විරුද්ධව යුද ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ අයට පුළුවන් අර 16 තමන්ගේ බලය ව්‍යාප්ත කර කර අල්ලගන්න. කෝසල රාජ්‍ය ආවා විවාහ සම්බන්ධතා මත මිත්‍ර රාජ්‍යයක් බවට පත් වේ. කුසල රාජ්‍ය මගධ කෝසල කියන කතා කරන මගධ රාජ්‍ය කුසල රාජ්‍යත් විවාහ සම්බන්ධතා මත හිතවත් කරගත්තා. කෝසල මහදේවී විවාහ කර දීම නිසා දායාදයක් ලෙස කාසි ජනපදයේ මගධ රාජ්‍ය නතු වී. කෝසල මහදේවී විවාහ කර ගැනීම හේතුව නිසා අංග මගධ කාසි කියලා කතා තුන්වෙනි රාජ්‍යයක් මගධයට යටත් රාජ්‍යයක් බවට පත් වුණා. පුතේ මන් දෙනු සටහන වල පරිශීලනය කරලා තවදුරටත් තොරතුරු පැහැදිලි වෙයි. සුනීද වස්සකාරයන් ඇමතියන්ගේ උපදේශ අනුව විශාලා මහනුවර යටත් කරගත් බිම්බිසාර පුත් අජාසත් රජු හිමාල කඳුවැටිය දක්වාම තම බලය ව්‍යාප්ත කළ බිම්බිසාරත් නිකන් හිටියේ නෑ. යත් විවිධ රාජ්‍ය එකතු කරගෙන උපදේශ අරගෙන සුනීද වස්සකාරගේ සහයෝගය අරගෙන තමන්ගේ රාජ්‍ය හිමාල කඳුවැටිය දක්වාම පුළුල් කළා. ඓතිහාසික වාර්තානෝ මගධ රාජ්‍යයේ මේ බඳු තත්ත්වය නිසා ගම් 80000කින් පමණ සමන්විත රාජ්‍ය බවට පත් වේ. මගධයේ කියන රාජ්‍ය මෙහිම යුද්ධ කරලා යටත් කර ගැනීම නිසා ප්‍රමාණය ගත්තොත් ඒක අස්සෙත් පිට ගම් විතරක් ගත්තොත් ගම් 80000ක් විතර තියෙන විශාල රාජ්‍යයක් බවට පත් වුණා. ආර්ථිකය ගැන කතා කරද්දී මගධ රාජ්‍යයේ එකල ಭಾರತයේ පැවති තිබූ රාජ්‍යයන් අතර හැමාතීම සමුද්දිභාවයට පත්ව තිබුණු රාජ්‍යයක් ලෙස මගධ රාජ්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතු තමයි ගෙජ්ජකෝට, ඉසිගිලි, වේහාර, වේපුල්ල හා පාණ්ඩව පංචමහා පර්වතයේ ගෙජ්ජකෝට ඊට පස්සේ ඉසිගිලි, වේහාර, පාණ්ඩව තව මොකක්ද නම් මිතුරු එක මට මතක නැහැ. වේපුල්ල මේකට අපි කියනවා පංචමහා පර්වත කියලා. මෙන්න පංචමහා පර්වත වලින් සමන්විත වෙලා තිබුණා මගධ රාජ්‍යය. එතකොට මේ ස්වභාවයෙන්ම ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් වුණා. මේ ගල් පහ විශාල ගල් කඳු පහකින් මේක වැහිලා තිබුණේ. එහෙම වැහිලා තිබිච්ච නිසා ස්වභාවිකම ආරක්ෂිත භූමියක් බවට පත් වෙලා තිබුණා මගධ රාජ්‍යය. මගධයේ සෝන නදිය හා සෝන නදිය රාජ්‍ය මැගින් ගලා බස්නා ගංගා නම් නදියත් සෝන සහ ගංගා කියන නදී. සෝන නදියයි ගංගා නදියයි කියන සෝන නදිය සහ ගංගා නදියත් මගධ රාජ්‍ය තුලින්මයි ගලාගෙන ගියේ නිසා වෙළඳ මාර්ගයෙන් නැත්නම් සරුසාර බිමක් තිබුණා. වෙළඳාම් කටයුතු සිද්ධ වුණා. ඒ නිසාමත් මේක මේ වෙළඳ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණා. නැත්නම් ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණා. එතකොට මේක වැඩිලා තිබුණේ රජගහ නුවර හරහා. ඒ නිසා මේ අනිත් රාජ්‍යයන්ට වඩා ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා මගධ රාජ්‍යය. එතකොට මේ ඔන්න ඔය තොරතුරු ටික තමයි පුතේ අපිට මගධ රාජ්‍යය ගැන කතා කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ මගධය ගැන කතා කරද්දී. අපි පාලකයෝ ගැන කතා කරද්දී පළවෙනිම පාලකයා විදිහට අපි කතා කරන්නේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමාගේ අවසානයේ සිද්ධ වෙන්නේ හරි නරක විදියට, ඛේදජනක විදියට. ඒක හේතු තමන්ගේ පුතාම තාත්තව ඝාතනය කරන. ඒකෙන් පීතෘ ඝාතක රජ පරපුරක් මගධ රාජ්‍යය තුල නිර්මාණය වෙන. ඒ තමයි බිම්බිසාර, අජාසත්, දර්ශක, උදායි, අනුරුද්ධ, මුණ්ඩක සහ නාගදාස කියන අය. එතකොට මේකේ පැරණිම අගනගරයේ ලෙස ගත්තොත් එහෙම ගිරිඋද්දේ, ඊට පස්සේ රජගහ නුවර වෙනවා, ඊට පස්සේ පාටලිපුත්‍ර බවට පත් වෙනවා. ඒතර භූගෝලීය පිහිටීමනේ අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ පංචමහා පර්වතයන්ගෙන් වට වෙලා තිබුණේ ඒ තමයි ගෙජ්ජකෝට, ඉසිගිලි, වේහාර, පාණ්ඩව, වේපුල්ල කියන ඒවා. මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක වුණා. විශාල රාජ්‍යයන් හිතවත්කමින් යටත් කරගත්තා. කුඩා රාජ්‍යයන් යුද්ධ කළා තමන් නතු කරගත්තා. ගම් 80000ක් තරම් මගධ රාජ්‍යයට අයිති වෙලා තිබුණා. සෝන නදිය හා ගංගා නදිය මගධ රාජ්‍ය තුල ගලා බසින මේ මොන රජගහ නුවර හරහා තමයි සෝන නදියත් ගංගා නදියත් ගලා බැස්සේ. ඒ නිසාම වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම ප්‍රසිද්ධ ආර්ථිකයක්, එහෙම නැත්නම් ශක්තිමත් ආර්ථිකයක් මගධ රාජ්‍යයට උරුම වෙලා තිබුණා. මේ ටික තමයි අපිට මේ රාජ්‍ය ගැන කතා කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි කතා කරන රාජාණ්ඩු 4 මොනවද රාජාණ්ඩු 4? මගධය, කෝසලය, වස්සාවන්ති. මගධ, කෝසල, වස්සාවන්ති කියන රාජාණ්ඩු 4. ඒ රාජාණ්ඩු 4න් අපි මේ වෙද්දි මගධය ගැන කතා කළා. අවසානයේ මගධය ගැන අපිට ලියන්න තියෙන්නේ මෙන්න මේ තොරතුරු ටික පමණයි. ඔයාලට මම මේ කියලා දුන්න මගධය ගැන සටහන පැහැදිලිද කියලා පොඩ්ඩක්
දැනගන්න කැමති අපිට පැහැදිලි නම් පුළුවන් ඊට පස්සේ කෝසල රාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න. කිසි හැඳින්වීමක් කරන්න කෝසල රාජ්‍ය පිළිබඳව. එතකොට කෝසල රාජ්‍යයේ රජලා හිටියේ පසේනාදී කොසල් රජතුමා. කෝසල රාජ්‍ය දකුණු පැත්තෙන් ගංගා නදියට සීමා වුණා. ඊට පස්සේ උතුරින් නේපාල කියන ප්‍රාන්තයට සීමා වුණා. නැගෙනහිරින් සදානීර කියන ගඟට සීමා වුණා. බටහිරින් පංචාල දේශයට සීමා වෙච්ච ප්‍රදේශයක් තමයි කෝසල රාජ්‍ය කියන්නේ. කෝසල රාජ්‍ය අති විශාල නිසා උතුරු හා දකුණු විදිහට කොටස් දෙකකට බෙදුණා. උතුර අගනුවර උනේ සවැත් නුවර, දකුණු අගනුවර උනේ කුසාවතී කියන පුරය. එතකොට පැරණි මුල්ම කාලේ අගනුවර බවට පත් වෙලා තියෙන අයෝධ්‍යා කියන පුරය සවැත් නුවරට කියනවා සාවස්ති පුරය කියලා තව නමක් කියනවා. කොසල් රජතුමා තමයි රාජ්‍ය පාලනය කළේ. මේක රාජාණ්ඩුවක්. කොසල් රජතුමාගේ තාත්තා මහා කොසල් රජතුමා. කොසල් රජතුමාගෙන් පස්සේ රාජ්‍ය පාලනය කරන්නේ විදුඩම කුමාරයා. හැබැයි විදුඩම කුමාරයා ශාක්‍ය වංශිකයෙක් නෙමෙයි දාසියගේ පුතෙක් කියලා කිව්ව අදහසකට විදුඩබට තරහ ගිහිල්ලා සියලු ශාක්‍යව ඝාතනය කරනවා. ඝාතනය කළා අහපව් වෙනකොට ජල ගැල්මකට අසු වෙලා එයාත් මරණයටපත් වෙනවා. ආර්ථිකය ගැන කතා කරද්දී ඊටාම දියුණු ආර්ථිකයක් ක්‍රියාත්මක වුණා. ප්‍රධාන භෝග ආහාරය බවට පත් වුණේ කෘෂි කර්මාන්තයේ. ඕදනයි කියන නාමය භාවිතා කරපු රජවරු බහුතරයක් ජීවත් වුණේ කොසල් රාජ්‍ය තුල. ඒ වගේම ගොඩක් සුදත්ත වගේ ධනෙ තියෙන ගොඩක් ධනවත් සිටුවරු කෝසල රාජ්‍ය මූලික කරගෙන ජීවිකාව ගත කළා. ඒ නිසා අපි කියනවා ආර්ථික අතින් ඊටාම දියුණු රාජ්‍ය පාලන ක්‍රමයක් කෝසල රාජ්‍ය තුල තිබුණයි කියලා. කෙසේ නමුත් කොසල් රජතුමා මරණයටපත් වෙලා විදුඩබ විනාශ කරලා ගියාට පස්සේ ඒක මගධයට යටත් රාජ්‍යයක් බවට පත් වුණා. ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ කෝසල ජනපදය ගැන. ඔයාලට පැහැදිලිද කියලා දැනගන්න කැමතියි පාඩම. යා ඊට පස්සේ පාර්ලියේක වනේ. ඊට පස්සේ පාර්ලියේක වනේ කොහොමද මොකක්ද මතක් වෙන්නේ? මොනවද මතක් කරනවද? පාර්ලියේක වනේ තමයි බුදුහරමේ ධර්මදර විනයදර ගැටලුව ඇති වුණාට පස්සේ කොච්චර සමගි කරන්න හැදුවත් භික්ෂුන් වහන්සේලා සමගි වෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ කියන සමග්ගාහෝත මා විවදති. බලා සමගි වෙන්න විවාද කරන්න එපා කියලා. හැබැයි භික්ෂුන් වහන්සේලා අතාරින්නේ විවාද කරන්න පටන් ගන්නවා ධර්මදර හා විනයදර භික්ෂුන් වහන්සේලා. අන්තිම බුදුහාමුදුරුවෝ රහසිගතවම පාර්ලියේක වනයේට වැඩම කරනවා. ඒතර පාර්ලිය වනයේ තිබුණේ නම් කොහෙද? වත්ස ජනපදයේ. ඒ ප්‍රදේශයට තමයි බුදුහාමුදුරුවෝ වැඩම කරන්නේ. පාර්ලියේක ඇතා තමයි බුදුහාමුදුරුවෝ වස් කාලේ පෝෂණය කළා කියලා කියන්නේ. එතකොට මේ කෝසල මේ වස්ස ජනපදයට ආයි මම පුණ්‍ය නියමයක් කරන්න. වස්ස ජනපදයේ උතුරෙන් පිහිටි අවන්තිය, කොසල් රට සහ යමුනා නදියට දකුණු පැත්තෙන් වස්ස රාජ්‍ය පිහිටියා. චේතිය ජනපදයට නැගෙනහිරින් වස්ස රාජ්‍ය පිහිටියා. කාසි ජනපදයට බස්නාහිරින් වස්ස රාජ්‍ය පිහිටියා. අගනුවර බවට පත් වුණේ කොසලෑ නුවර. බුද්ධ චරිතය හා සම්බන්ධ ഘോഷිතාරාමයේ පාර්ලියේක වනේ හිමත් පිහිටියේ වස්ස රාජ්‍යයටම අයත් වූ භූමි ප්‍රදේශයක. ඒතර මේ රාජ්‍ය තුල පාලකවරු ගැන කතා කරද්දී බුද්ධ කාලය යන විට වස්ස රාජ්‍ය පාලකයා බවට පත් වෙන අපි කවුරුත් දන්න උදේනි රජතුමා. උදේනි රජතුමා තමයි බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු කාලේ පාලකයා බවට පත් වෙන්නේ. ඔහු ඇත්තටම මේ විනෝදකාමී කාමුක රජ කෙනෙක්. මාගන්ධි, වාසුලදත්තා, සාමාවතී යන අගබිසෝරු තිදෙනෙක්ගේ නායකත්වයෙන් යුක්ත 1500කින් සමන්විත අන්තපුරයක් හිටියා. සාමාවතී, වාසුලදත්තා සහ මේ මාගන්ධි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සරණ ගිය පසු කාලීන බෞද්ධ උපාසිකාවන් බවට පත් වෙච්ච කාන්තාව. හැබැයි මේ කවුද මේ උදේනි රජතුමාගේ අන්තපුරයේ හිටියේ ප්‍රධාන කාන්තාව තුන් දෙනෙක් තමයි මේ මාගන්ධි, වාසුලදත්තා, සාමාවතී කියන්නේ. මාගන්ධි, වාසුලදත්තා, සාමාවතී. එතකොට මේ තුන්දෙනා තමයි මේ කෙලින්ම මේ අර 1500කින් යුක්ත අන්තපුරේ බාරෝ හිටියේ ප්‍රධාන අගවිසෝරු බවට පත් වෙලා හිටියේ. ඊට පස්සේ මේ ළමෙකුත් ඒවලා තිනවා මේ භද්‍රවතිකා කියන ඇතින්නක් හිටියේ. භද්‍රවතිකා ඇතින් මම නිකන් තොරතුරු ලියන්න වල දැනගන්න.
භද්‍රවතිකායතන කියන්නේ මේ ගණිකා උභාරක හිටිය කෙනෙක් කියන්නේ හොඳයි. භද්‍රවතිකායතන කියලා කියන්නේ මේ රාජ්‍යයට සහයෝගය දක්වූ ඉතාම දක්ෂ ඇත් රාජයෙක්. යුද්ධ වලට ගොඩක් උදව් කළ කෙනෙක්. හැබැයි උදේන රජතුමා සලකන්නේ නැතුව එයා වයසට ගියාට පස්සේ අතහැරලා දානවා. බුදුහාමුදුරේලා කියන තමන්ට උදව් කළ සතෙකුට වද කෙලෙකුණ දැක්වීම උතුම් චාරිත්‍රාක් කියලා ආයෙත් පාරක් රජු ඊට පස්සේ භද්‍රවතිකායතන ගෙනල්ලා මැම්රකම් බලාගත්තයි කියලා කියනවා. කොහොමනෝ මෙයා විනෝදකාමී කාමුක රජ කෙනෙක් උදේන රජතුමා කියන්නේ මාගන්ධියා වාසුලදත්තා සාමාවතී කියන බිසෝරු තුන්දාගේ සමන්විත 1500 අන්තපුරයේ රජතුමාට හිටියා. වස්ත ජනපදයේ දියුණු උපරිම අවස්ථාවටපත් වූයේ උදේන රජුගේ කාලය. ගොඩාක්ම දියුණු අංක 1 බවට පත් උනේ උදේන රජතුමාගේ කාලය තුල. උදේන රජුගෙන් පසුව පරන්තප කියන රජු රාජ්‍යයට පත් වෙනවා. උදේන රජතුමාගෙන් පස්සේ රජු බවට පත් වෙන්නේ පරන්තප රජු. පරන්තක රජුමා මේ රජතුමාගෙන් පස්සේ මේකේ පාලකයා බවට පත් වෙන්නේ. අපි බොහොම කෙටියෙන් පාලන රටාව ගැන තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාලන රටාව ගැන හිම ලොකු තොරතුරක් ඇතරම සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වස්ත ජනපදයේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය ආයෙත් මතක තියාගන්න යන්න මේ හතරෙම තිබුණේ රාජාණ්ඩු පාලන ක්‍රමය. රාජ්‍යයන් අතර බල අරගලයක් පැවතියත් වෙනත් රාජ්‍යයකට වස්ත රාජ්‍ය යටත් කර ගැනීමට නොහැකි වූයේ උදේනි රජු හස්තකාන්ත මන්ත්‍රය හා වීණා වාදනය නිසාය දැක්කේ. උදේනි රජතුමාගේ රාජ්‍යය යටත් කරන්න කොයි වෙලාවෙත් ඇත්තු එහෙම අරගෙන ආවා. හැබැයි උදේනි රජතුමා දැනගෙන හිටියා ඇත්තු দমনය කරන හස්තකාන්ත්‍ර කියලා මන්ත්‍රයක් සහ වීණා වාදනය කරන්න කියලා. ඒ නිසා යුද්ධ කරන්න මොනතරම් ඇත්තු අරගෙන ආවා. ඒ සියල්ල උදේනි රජතුමා দমনය කරනවා තමන්ගේ මන්ත්‍රයේ භාවිතා කළා. උදේනි රජුගේ රාජ්‍ය ඓශ්චර්යය පිළිබඳ මහත් ත්‍රිශාවගෙන් සිටි චණ්ඩපද්‍යෝත රජු උදේනිගේ ඇතුන් මෙල්ල කිරීමේ දක්ෂයෙකු බාදන ලීයෙන් නිමු ඇතෙකු තුල සෙබළුන් සඟවා වස්ස රාජ්‍ය අල්ලාගත් බව සඳහන්. ඒ කියන්නේ පුතේ මේ උදේනි රජතුමා ඇත්තු අල්ලගන්න ගොඩක් මේ দমনය කරන්න ගොඩක් දක්ෂයි කියලා දැනගත්ත නිසා මේ එයාට විරුද්ධව කටයුතු චණ්ඩපද්‍යෝත රජතුමා අවන්තිය පාලක කියන්නේ චණ්ඩපද්‍යෝත රජතුමා එයා කරපු වැඩේ කපටි වැඩක් කළා. හොඳ වැඩක් උඹට කරන්නම් කියලා ලීයෙන් ඇතෙක් හදලා ඒ ඇතාගේ අස්සට සෙබළු දාලා යවුවා ඉස්සරහට. දැන් අර මිනිස්සු ඇතෙක් කියලා හිතන්න দমনය කරන්න ආවට දමනය කරන්න බෑනේ මේ ලීයෙන් හදාපෙන්නේ. ඒක ඇතුළේ ඉන්න සෙබළු පැනලා රජතුමාව අල්ලගත්තා. ඇතුන් ඇල්ලීමේ මන්ත්‍රය ඉගෙන ගැනීම පිණිස චණ්ඩපද්‍යෝත රජු ඒ සඳහා තම ස්වරූපීය දිනිය වාසුලදත්තා යෙදුවි. ඊට පස්සේ මොකද්ද කළේ? චණ්ඩපද්‍යෝත රජතුමාට කොහොම හරි වමනාව දුන්නේ ඇතුන් দমনය කරන මන්ත්‍රය ඉගෙන ගන්න. අරන් ගිහිල්ලා එයාගේ දියණිය වාසුලදත්තාව රජතුමාට එකතු කරලා දුන්නා. පසු උදේනි වාසුලදත්තා සමගාලයෙන් රහසය ඇති කරගත් සම්බන්ධතාවයක් උපයෝගයෙන් නැවතර වස්ස රාජ්‍ය තුල තම රාජ්‍යත්වය ප්‍රකාශ කළා. මෙයා කාමුක හොඳ රජ කෙනෙක් නේ. හරි කපටි කමේ මොකද්ද කළේ? චණ්ඩපද්‍යෝත රජතුමා අර යවපු මන්ත්‍ර ඉගෙන ගන්න යවපු ගෑනු ළමයා තමන්ගේ දුවත් සෙට් කරගෙන ආයෙත් පැනලා ඇවිල්ලා තමන්ගේ රාජ්‍යෙම බලය පතුරවන්න පටන් ගත්තා. උදකනම් වෙනේදී පින්ඩෝල භාරද්වාජ තෙරුන්ගේ බණ අසා උදේනි රජතුමා බෞද්ධයෙකු බවට පසු කාලිනවපත් වුණා. ඒ කියන්නේ මෙයා බෞද්ධයෙකු නෙවෙයි ඇත්තටම. හැබැයි මේ පින්ඩෝල භාරද්වාජ කියන භික්ෂුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා බෞද්ධ රජ කෙනෙක් බවට පත් වුණා උදක කියන වෙනේදී. එතකොට ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ ලස්සන කතාවක් තියෙනවා අපිට මතක තියාගන්න මේක. මොකද්ද කතාව? මම මුලින් නම් කියාගෙන යන්න උවමනාවක් නෑ. මම හිතන්නේ පාලනය කළේ උදේනි රජතුමාගෙන් පස්සේ රජ වෙන්නේ පරන්තප කියන රජු. කාමුක සහ විනෝදකාමී රජ කෙනෙක්. වාසුලදත්තා මාගන්ධියා සාමාවතී කියන බිසෝරු තුන්දෙනාගේ සමන්විත 1500ක විතර කණ්ඩායමක් හිටියා. එයාට පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ උදේනි රජතුමාට පුළුවන්කම තිබුණා වීණා වාදනය කරන්න සහ ඇත්තු দমনය කරන්න. ඒ නිසා ඒ රාජ්‍ය කාටවත් අල්ලා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මේ දවසක් චණ්ඩපද්‍යෝත රජතුමා ගැන අපි ඉස්සරහට කතා කරන අවන්තිය රජතුමා එයා එව්වා ලියෝනින් ඇතෙක් හදලා ඒක අසර සෙබළු පුරවලා দমনය කරන්න ආවොත් দমনය කරන්න බෑ හදාපු ඇතේ. ඒ නිසා ඒ සෙබළුන්ට අහු වෙනවා. අහු වුණාට පස්සේ චණ්ඩපද්‍යෝත රජතුමාගේ දුවණියක් යවනවා මේ විවාහ කරලා මේ මන්ත්‍රය ඉගෙන ගන්න කියන. ඊට පස්සේ මොකද උනේ? වාසුලදත්තා යවන්නේ. වාසුලදත්තත් එක්ක යාළු වෙනවා උදේනි රජතුමා. යාළුලා ආයෙත් දෙන්නත් එක පැනලා ඇවිල්ලා වස්ස රාජ්‍යය තුල බලය
වතුර වල රාජ්‍ය පාලනය කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ පසු කාලීන උදක කියන උයනේදී පින්ඩෝල බාරද්වාජ කියන වික්ෂුන් වහන්සේගේ ධර්මය අහලා බෞද්ධ රජ කෙනෙක් බවට පත් වෙනවා. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. වස්ස ජනපදයට අදාළව මම හිතන්නේ ලොකුවට අමාරුවක් නැහැ මේක මතක තියාගන්න. මෙන්න මේ ටික තමයි ඔය අවන්තියට උතුරින් කොසෝලටද සහ යමුනා නදියට දකුණින් කේති ජනපදයේ නැගෙනහිරින් කාසි ජනපදයේ බස්නාහිර අගනුවර කොසබෑනුවර බුදුහාමුදුරන්ගේ චරිතය හා සම්බන්ධ ගෝචිතාරාමයේ පාර්ලිමේන්තු වනයක් තිබුණේ මේ නගරයමයි. ඊට පස්සේ භද්‍රවතිකා ඇතින්න හිටියා. ඊට පස්සේ මාගන්ධිය වාසුදත්තා සාමාවතී කියන කාන්තාව හිටියා. අන්තාපුරයක් තිබුණේ 1500ක කාන්තාව හිටියා. ඒක බලාගෙන හිටියේ මේ දිසෝරු තුන්දෙනා. හස්තිකාන්ත මන්ත්‍රය දැනගත්තා. වීණා වාදනය කරන්න පුළුවන් කාමුක රජ කෙනෙක්. යාගේ රාජ්‍යය හටපත් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක තුලත් ක්‍රියාත්මක වුණේ රාජාණ්ඩු පාලන ක්‍රමය. පැහැදිලිද පාඩම ඔයාලට? නෑ භද්‍රවතිකා ඇතින්න කියලා කියන්නේ පුතේ මේ උදේනි රජතුමාගේ රාජ්‍ය හිටිය නිල ඇතින්න. වාර්ලීය කැතා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පාර්ලිය වනයේට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් උපස්ථාන කරපු පැත් රාජ්‍යයක්. අකල ගන්න එපා. අනිත් අයට කොහොමද කරන්නේ? කැපෙන්නේ ලොකු ඇස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවස් ඊළඟ මාතෘකාව පිළිබඳව ඒ තමයි අවන්ති රාජ්‍ය පිළිබඳව. අවන්ති රාජ්‍ය ගැන කතා කරද්දී මහා ලොකු තුරුතුරක් නෑ සාකච්ඡා. නැත්තේ නෑ තියෙනවා. ඒ වුණාට අර එන්න අඩුයි බාරසාර ගතිය අඩුයි. තුරුතුරු කතා කරන තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි යන්න. අපි කතා කරමු ඒ ටික ගැන. ඒකට අපේ ගැඹුරුම පාඩමක් අපි සාකච්ඡා කළා මේ ඉවරයි. එතකොට අපි කතා කරමු ඊට පස්සේ එක පිළිබඳව අවන්ති රාජ්‍ය පිළිබඳව. අවන්ති රාජ්‍ය ගැන කතා කරද්දී අපි කතා කරනවා භූගෝලීය පිහිටීම පිළිබඳව. භූගෝලීය පිහිටීම ගත්තට පස්සේ දකුණින් අස්සක කියන රටි. දකුණු පැත්තෙන් ගත්තට පස්සේ අස්සක රට. දකුණු පැත්තෙන් අස්සක රට. දකුණු පැත්තෙන් අස්සක කියන රට. ඊට පස්සේ මේ උතුරෙන් සූරසේන නම් ජනපදය. බලහලා තියෙන එක. සූරසේන ජනපදය. අංග මගධ කාසිකෝසල වජ්ජමල්ල ජේතිකුරු පංචාල අස්ස සූරසේන ගාන්ධාර කාම්බුජ හලා තියෙන අන්නේ ජනපදය තමයි උතුරු පැත්තේ. නැගෙනහිරින් චේති ජනපදය. චේති ජනපදය. නැගෙනහිරින් චේතිය කියන ජනපදය බස්නාහිරෙන් මහ මුහුදින් සීමාව වන බස්නාහිර පැත්තේ මුහුද. මුහුද අහුවෙන එකම ප්‍රදේශනේ ඉන්දියාව අයින්ට වගේ වෙන්න තියෙන්නේ නැත්නම් මොකද අනිත් කිසි මෙහෙකට මේ රාජ්‍ය ටිකට වට වෙන්නේ මුහුදක් අහුුන්නේ නැහැ. ගංගා පද්ධතියක් අහුුන්නේ. හැබැයි මේ අවන්තියට අහු වෙනවා මුහුදක්. අවන්තියට මුහුදක් අහු වෙනවා. අවන්තියේ පාලකයා නම් කවුද? අර ඇතාගේ මන්ත්‍රයේ වලින් ඉගෙන ගන්න ගියේ චණ්ඩපද්‍යෝතන. චණ්ඩපද්‍යෝතනතුමා තමයි පාලකයා බවට දකුණින් කොහෙද ආනෝනේ? දකුණින් පුතිය අස්සක කියන රට. මම විස්තර කරන දකුණින් අස්සක රට, උතුරේ සූරසේන කියන ජනපදය, නැගෙනහිරින් චේතිය ජනපදය, බස්නාහිරෙන් මහ මුහුද. මෙන්න මේ ටිකට සීමා වෙච්ච ප්‍රදේශයට අපි කියනවා අවන්ති රාජ්‍යය කියලා. අගනගරය දිහා බලද්දී නැත්නම් අගනගරය මොකක්ද කියලා කතා කරද්දී වින්ධ්‍යා කඳුවැටිය නිසා කොටස් දෙකකට මේක බෙදලා තියෙනවා. මේ රාජ්‍ය කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒකට හේතුව තමයි කඳුවැටියකට සීමා වෙන නිසා. කඳුවැටිය නම වින්ධ්‍යා කඳුවැටිය. ලස්සන නමක් නේ. වින්ධ්‍යා කඳුවැටිය නිසා කොටස් දෙකකට බෙදී ඇති මේ ජනපදයේ උතුරින් අගනුවර උදේනියයි. එතකොට මේක පුතේ උතුරු පැත්තෙන් අගනුවර බවට පත් වෙලා තිබුණේ උදේනිය. උදේනිය උතුරු පැත්තෙන් අගනුවර බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ දකුණෙන් අගනුවර බවට පත් වෙලා තිබුණේ මහිස්සතිය. මහිස්සතිය තමයි දකුණු පැත්තේ. මහිස්සතිය. දකුණු පැත්තෙන් අගනුවර බවට පත් වෙලා තිබුණේ මහිස්සතිය. රජගහ නුවරේ සිට දකුණු ප ဋ ාණය දක්වා විහිදී ගිය පෞරාණික මාර්ගයේ අවන්ති ජනපදයේ මැදින් පිහිටා තිබුණු බැවින්
මේ ජනපදය සෑහෙන වැදගත්කමකින් යුක්ත බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. ඒක තේරෙන්නේ නැතුව ඇති ඔයාලට කියපු දේ දකුණු අගනුවර රජගහ නුවර ඉඳන් රජගහ නුවර බුදුහාමුදුරුවෝ හිටිය ප්‍රදේශේ නම් දකුණු පට්ටානේ දකුණු පැත්ත වෙනකන් ගිය පෞරාණික මාර්ගය අවන්ති ජනපදයේ මැදි. අවන්ති කියන ජනපදයේ මැද්දේ පිහිටි නිසායි පැරණි මාර්ගය ලොකු වටිනාකමක් තිබ්බා. ඒකට හේතුව තමයි මේ මාර්ගයෙන් නැති තමයි ගොඩාක් වෙළඳ ප්‍රවාහන මධ්‍යස්ථාන බවට පත් වෙලා මේ මාර්ගය. වෙළඳ මාර්ග ඊට පස්සේ නිතර බැති මුතුන් යන මාර්ගය බුදුරදුන් නිතර භාවිතා කරන මාර්ගය බවට පත් උනේ මෙන්න මේ ප්‍රධාන මාර්ගය. කියන්නේ නගරය හරහා තිබිච්ච ලොකු මාර්ගයක්. කියන්නේ ඔයාලා ඒවල පැත්තෙන් යන කොළඹ යන ප්‍රධාන පාර වගේ තමයි. අපි කියන්නේ හයි ලෙවල් රෝඩ් කියලානේ. අන්න ඒ වගේ ප්‍රධාන මාර්ගයේ පිහිටලා තිබුණේ මේ ජනපදයේ මැද්දෙන්. ඒ නිසා ලොකු වටිනාකමක් තිබුණා. මේකේ තව තොරතුරු කතා කරන්න නෑ. ඇත්තටම ලොකුවට පාලකවරු ගැන කතා කරද්දී පසු කාලයේදී මාලව රාජ්‍ය යන නමින් හැඳින්වුවේ. මේක පසු කාලීනව මාලව රාජ්‍ය කියන නමින් තමයි හැඳින්වුවේ. ඒක ලියනකොට පසු කාලීන හැඳින්වුව නම තමයි මාලව රාජ්‍ය. මාළු දිවිනියම නෙවෙයි. පසු කාලීන මාලව රාජ්‍ය කියලා තමයි මේ රාජ්‍යය හැඳින්වීම කළේ. අවන්ති රාජ්‍යයේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමයක්. මේකේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමයක් කියලා තමයි කතා තියෙන්නේ. මේ ලොකුවට කතා කරන දෙයක් නැහැ. ඇත්තට මම අර කලින් කිව්වා වගේ මේ අවන්ති ජනපදයේ හිටිය චණ්ඩපජ්ජෝත රජතුමා දකුණින් අස්සකරටට උතුරේ සූරසේන ජනපදයේ නැගෙනහිරේ ජේතී ජනපදයේ බස්නාහිරේ මහමූදට සීමා වෙලා තිබුණා. මේක මේ වින්ධ්‍යා කඳු වැඩි නිසා කොටස් දෙකකට බෙදෙන උතුර හා දකුණ කියලා. උතුරු පැත්තේ අගනුවර බවට පත් වෙලා තිබුණු උදේනි කියන ප්‍රදේශය, දකුණු පැත්තේ අගනුවර බවට පත් වෙලා තිබුණේ මහිස්සති කියන ප්‍රදේශය. පසු කාලීනව මේක හැඳින්වුවේ මාලව රාජ්‍ය කියලා. එතකොට ඒකේ රජතුමා චණ්ඩපජ්ජෝත රජතුමා නිතර ගැටුම් ඇති කරගත්තා මේ වස්ස රාජ්‍යත් එක්ක. එයාට උමනාවක් තිබුණ රාජා මේ ප්‍රධාන රාජ්‍යයක් බවට පත් කරන්න. හැබැයි ඒකේ හිටියේ මේ උදේන් රජතුමා කිසිසේත්ම යටත් කරන්න පුළුවන් කෙනෙක් උනේ නැහැ. චණ්ඩපජ්ජෝත රජතුමාට උමනාවක් තිබ්බ හස්තිකාන්තර මන්ත්‍රයක් දිගෙන ගන්න. ඒ අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද උදේන් රජතුමා චණ්ඩපජ්ජෝත රජතුමාට වඩා ප්‍රබල රජ කෙනෙක්. එතකොට මේ රාජ්‍ය හතරට අපි කියන රාජාණ්ඩු කියන රාජාණ්ඩු හතර නම් කරන්න කියලා આવතින් එහෙම මගධය, කෝසලය, වස්ස, අවන්ති. ඒකේ පාලකයෝ ගැන කතා කරද්දී මගධයේ බිම්බිසාර රජතුමා, කෝසලයේ කොසල් රජතුමා, ඊට පස්සේ මගධ වස්සේ උදේනි රජතුමා, අවන්තියේ චණ්ඩපජ්ජෝත රජතුමා කියලා තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට අපි රාජාණ්ඩු හතරම ගැන කතා කළ අවසානයි මේ වෙද්දී. රාජාණ්ඩු හතරේ අපි තොරතුරු විදිහට කතා කළා භූගෝලීය පිහිටීම, අගනගර, පාලකවරු, පාලන රටාව සහ ආර්ථික සමුද්‍රය කියන එක. ආර්ථික සමුද්‍රය කතා කළේ නැහැ අපි අවන්ති රාජ්‍යය පිළිබඳව. අපිට කියන්න පුළුවන් හැබැයි මේක දියුණු රාජ්‍යයක් ලෙස පැවතුණායි කියලා. ඒ වගේම මෙතන මේ බස්නාහිරේ මහමූදට සීමා වෙච්ච නිසා වරායක් විදිහට ගත්ත ප්‍රසිද්ධ ස්ථානයක් නිසා අපිට දල අදහසක් ගන්න බැරි කමක් නැහැ මේ රාජ්‍ය පිළිබඳව. රාජ්‍ය හතරම බොහොම හොඳින් තමන්ගේ ජනපද විශාලව කරගෙන මේ තමන්ගේ පාලනේ බලය පුළු කරගෙන හිටිය බෑ. පසු කාලීන ඒවා වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ පසු කාලීන හැඳින්වුන නම තමයි පුතේ මේ මාලව රාජ්‍ය තමයි. ඔව් මාලව රාජ්‍ය. පැහැදිලිද මේ කියාපු හතරම පැහැදිලිද? දැන් අපි කියන්නේ අවන්ති රාජ්‍ය ගැන ඔයාලට පැහැදිලිද කියලා මම දැනගන්න කැමතියි. මේක පැහැදිලි නම් අපිට පුළුවන් ඊට පස්සේ සාකච්ඡා කරන්න මොකද්ද රාජාණ්ඩුවක් කියන්නේ, මොකද්ද සමූහාණ්ඩුවක් කියන්නේ කියලා. recording in progress. හරි අපි කතා කරමු මොකද්ද සමූහාණ්ඩුවක් කියන්නේ කියලා. මේකේ කරුණු වැඩි නිසා මම බෝඩ් එකේ ලියන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් මේ ටික බලා ගන්න මොකද්ද සමූහාණ්ඩුවක් කියන්නේ කියන එක තමයි මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමූහාණ්ඩු කියන එකට තව නමක් අපිට කියන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. හැබැයි රාජාණ්ඩු කියලා එකකුත් තියෙනවා. රාජාණ්ඩු කියන එකට නමක් කියන්න බැරි වුණත් සමූහාණ්ඩු කියන එකට නමක් කියන්න පුළුවන්. සමූහාණ්ඩු කියන එකට කියන අනිත් නම තමයි ගණතන්ත්‍ර පාලන ක්‍රමය කියලා. ගණතන්ත්‍ර පාලන ක්‍රමය කියලා කියන්නේ සමූහාණ්ඩු පාලන ක්‍රමයට. සමූහාණ්ඩු කියන වචනේ අහපු ගමන් කෙනෙකුට තේරෙන්න ඕන
සමූහයක් ගැන තමයි කතා කරන්නේ කියලා. සමූහයක් කියලා කියන්නේ පිරිසක් ගැන කතා කරනවා කියන එක. පිරිසක් කියලා කිව්වට පස්සේ එක රාජ්‍යයක් කීප දෙනෙක්ගේ සහභාගීත්වය ඇතුව පාලනය කරනවා කියන අදහසක් අපිට එනවා. ඒ කියන්නේ සමූහාණ්ඩුවක් පාලනය කරන්නේ රජවරු ඇමතිවරු ඇතුළු බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා. ඒතකොට රාජාණ්ඩුවක් පාලනය කරන්නේ රජ කෙනෙක්ගේ මූලිකත්වය ඇතුව. ඒකට ඇඟිලි ගහන්න හෝ ඒ පාලන තන්ත්‍රයේ නීති අනපනත් වෙනස් කරන්න හෝ වෙන කිසිම කෙනෙකුට බලයක් නැහැ. සරලව දැන් ඔයාලට පැහැදිලි ඇති රාජාණ්ඩුවක් සහ සමූහාණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. රාජාණ්ඩුවක් කියන්නේ රජතුමාට ඕන විදියට රට පාලනය කරන එකට. සමූහාණ්ඩුවක් කියන්නේ රජාට ඕන විදියට නටන්න බෑ. ඇමතිවරු ප්‍රාදේශීය පාලකවරු ඇතුළු බොහෝ දෙනෙක්ගේ කැමැත්ත අනුව තමයි මේ රාජ්‍ය තුල පාලන ක්‍රමය සිද්ධ වෙන්නේ. අපේ රට ගත්තොත් මොන රාජාණ්ඩු පාලන ක්‍රමයක්ද තියෙන්නේ කියලා හොත් ඔයාලට මේ වෙද්දි දෙන්න තියෙන සරල උත්තරේ තමයි අපේ රටේ තියෙන්නේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. එයි මම අපේ රටේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් තියෙනවා කියලා කියන්නේ අපේ රටේ පාලනය සිද්ධ වෙන්නේ රජතුමාට ඕන විදිහට. රජතුමා තමයි නීති අනපන ව්‍යවස්ථා ආදී සියල්ල සංවිධානය කරන්නේ. රජු ඉක්මවා කටයුතු කිරීමට හෝ රජුට දඬුවම් පැමිණීමට හෝ වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඉවර නෑ එතකොට. මුලින්ම කතා කරනවා රාජාණ්ඩු ගැන. මුලින්ම කතා කරනවා රාජාණ්ඩු ගැන. රාජාණ්ඩු කොටසෙන ඔයාලගොල්ලෝ දලා අදහසක් තියෙනවා. කතා කරන්න හදන්නේ එක රජ කෙනෙක් පාලනය කරන රටක් ගැන. සරලවම කියනවා අපේ රට වගේ රටවල් වල ක්‍රියාත්මක වන ක්‍රමවේදය ගැන තමයි මම කතා කරන්න හදන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බුදුරදුන් ජීවමාන සමය වන විට ಭಾರತයේ ප්‍රදේශ රාජ්‍ය වශයෙන් බෙදී පැවතුණු අතර ඒවායින් පැන නැගුණු ප්‍රධාන රාජ්‍ය 4 ප්‍රමුඛ කොටගත් රාජ්‍ය කිහිපයක පැවතියේ රාජාණ්ඩු පාලන ක්‍රමයයි. බුදුහාමුදුරු ජීවත් වෙලා ඉන්න ಭಾರತය ඉන්දියාව කොටස් කිහිපයකට බෙදුණා. බෙදිච්ච කොටස් වලින් ගත්තොත් අපි කියනවා කොටස් 16කට බෙදුණයි කියලා. ඒ 16ට අපි කියන නමක් 12 මහා ජනපද කියලා. 12 මහා ජනපද වලින් 4ක් ප්‍රබලයි. 4ක් ප්‍රබලයි. ඒ 4 ගැන අපි මේ චුට්ටකට ඉස්සෙල්ලා කතා කළා. ඒ තමයි මගධය, කෝසලය සහ වස්සවන්ති. මගධයේ පාලකයා බිම්බිසාර රජතුමා, කෝසලයේ පාලකයා පසේනදී කුසල රජතුමා, වස්සේ පාලකයා උදේන රජතුමා, අවන්තියේ පාලකයා චණ්ඩපජ්ජෝත රජතුමා. ඒ රජවරු හැමෝම බලය පාලනය කළේ තමන්ට ඕන විදියට. තමන්ගේ බල පරාක්‍රමය තමයි රාජ්‍ය පුරා ව්‍යාප්ත කරලා තිබුණේ. ඒ නිසා අපි කියනවා 12 මහා ජනපද අතරින් මගධ, කෝසල, වස්ස, අවන්ති කියන 4 රාජාණ්ඩු කියලා. විභාගයට ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. රාජාණ්ඩු පාලන ක්‍රමය විස්තර කරන්න. රාජාණ්ඩු පාලන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න කියලා විභාගයට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඔයාලා දැනගෙන තියෙන්න ඕන මොකක්ද රාජාණ්ඩු පාලන ක්‍රමය කියන්නේ. විභාගයට එන ප්‍රශ්නයක් සමූහාණ්ඩු පාලන ක්‍රමය. මොකක්ද සමූහාණ්ඩුවක් කියන්නේ කියලා ඔයාලා දැනගෙන තියෙනවා. විභාගයට අමුතු ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි මගධ රාජ්‍යය ගැන කෙටි හැඳින්වීමක් කර. මගධ රාජ්‍යය ගැන කෙටි හැඳින්වීමක් කර රාජාණ්ඩුවක් ගැන කුමක්ද විස්තර කරනවා. රාජාණ්ඩුවක් ගැන කුමක්ද දක්වා මගධ රාජ්‍ය ගැන කෙටි හැඳින්වීමක් කරනවා. අනිත් 4 ගැනත් චූටි හැඳින්වීමක් කළා. රාජාණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා විභාගයට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කරුණු වලට ගොඩක් වැදගත්. අපි බලමු අනන්‍ය වූ මේ රාජාණ්ඩු පාලන ක්‍රමයට නියමිත ලක්ෂණ මොනවද කියලා. රාජාණ්ඩු පාලන ක්‍රමයේ විශේෂ ලක්ෂණ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ත්‍රිවිධ බලතල සියල්ල පවත්වාගෙන යාම, පැනවීම හෝ අහෝසි කිරීම රජුගේ අභිමතයේ පරිදි සිදුවේ. අපේ රටේ තේමයි ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ත්‍රිවිධ බලතලම රජාට ඕනනම් තියන්නත් පුළුවන්, ඕන අයින් කළා දාන්නත් පුළුවන්. රජුට සහාය වීම සඳහා පුරෝහිත ඇමතිවරුන් සහ සෙන්පතියන් රජතුමාට සහාය වෙන්න පුරෝහිත ඇමතිවරුයි සෙන්පතියෝ ඉන්නේ. රජතුමා උරුමකම් කිව්වේ ශාස්ත්‍රීය වංශිකයෙක්. රාජ්‍යත්වයට උරුමකම් කිව්වේ ශාස්ත්‍රීය වංශිකයෙක්. අපේ රටේ රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ බෞද්ධ රජ කෙනෙක්. පාලන කටයුතු සඳහා රජුට උපදෙස් දුන් පුරෝහිතයා බමුණෙකි. ඔයාලා දන්නවා මම එදත් කිව්වා බමුණන්ට තියෙන අර
ළමෙක් කිව්වත් ඒක රාජ්‍ය අනුශාසකත්වය කියලා. අපි ඒක සෝධර්මයක් විදිහට ගණන් ගන්නෙ නැහැ. එහෙත් රජතුමාට පාලනය සඳහා උපදෙස් ලබා දීම සිද්ධ කළේ පුරෝහිත බමුණෙක් විසින්. ඒ කියන්නේ රජාට උපදෙස් දෙන කෙනා බමුණෙක් බවට තමයි පත් වෙලා තිබුණේ. ඊට පස්සේ තව තොරතුරු කතා කරද්දී මෙම පාලන ක්‍රමයේ පරිපාලන කටයුතු සිදු වූයේ ගම හෝ නගරයේ කේන්ද්‍ර කොටගෙන. පාලන ක්‍රමයේ සිද්ධ වුණේ ගම හරි නගරයේ කේන්ද්‍ර කොටගෙන. ග්‍රාම භෝජක නම් වූ පරිපාලන නිලධාරියෙක් ගම් මට්ටමින්, ග්‍රාම භෝජක කියලා කියන්නේ ගම් මට්ටමින් හිටියේ පරිපාලන නිලධාරියා. අද ග්‍රාම භෝජක කියන තනතුරට කියන නම තමයි ග්‍රාම සේවක. නගර ගුත්තික නම් වූ පාලන නිලධාරියෙක් නගර මට්ටමේ රජු සහාය විය. නගර මට්ටමේ කියලා කිව්වට පස්සේ අපි කියන ප්‍රාදේශීය සභාව කියලා ඒකේ ඉන්නේ ප්‍රධානී අන්‍යයා තමයි නගර මට්ටමේ තොරතුරු රජතුමාට දැනුවත් කිරීම සිද්ධ කළේ. මේ නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යය ගම් හා නගරද එහි දේපලද ආරක්ෂා කරමින් නීතිය සාමයන් නිසි පරිදි පවත්වාගෙන යාමින් කටයුතු කිරීමයි. මේ අයගේ ප්‍රධාන රාජකාරිය උනේ ගමයි නගරය ආරක්ෂා කරලා නීතිගරුකව ඒ ප්‍රදේශයේ පාලනය කරන එක සහ මොනවෝ තොරතුරක් තියෙනවා ඒවා රජුට දැනුවත් කරන එක. රාජ්‍ය ආරක්ෂක කටයුතු සම්බන්ධව සංවිධානාත්මක පාලන රටාවක් පැවතුණි. රාජ්‍ය ආරක්ෂාවට චතුරංගනී සේනාව හිටියා. අද වෙද්දී ත්‍රිවිධ හමුදාව ඉන්නවා. රජයේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ අස්ශ්‍රීය පාබල නැමැති චතුරංගනී සේනාවක් පැවති අතර රට අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන් ආරක්ෂා කිරීම ඔවුන්ගේ කාර්යභාරය වේ. රාජාණ්ඩුවේ හිටිය අස්ශ්‍රීය පාබල කියලා චතුරංගනී සේනාවක් එයාගේ යුතුයකම වුණා රට ඇතුළෙන් සහ බාහිරව ආරක්ෂා කරලා දෙන එක. ඒ සම්බන්ධයෙන් රජුට වගකිය යුත්තේ සෙන්පතියාය. ඒ කියන්නේ හමුදාපති වගේ. මොනෝ ඇතුලේ ගැටලුවක් රාජ්‍ය ඇතුලේ හෝ පිට බාහිර ගැටලුවක් තියෙනවා නම් යුද්ධයක් තියෙනවා නම් ඒවා රජුට සෙන්පති දැනුවත් කරන්න ඕන. රටේ ආරක්ෂාවට සාමයට බාධා වන අයුරින් කටයුතු කරන අයට, සොරකම් කරන අයට, මිනීමැරුම් ආදී කරන අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ ක්‍රම පැවතුණි. රාජපුරුෂයන් යනුවෙන් හැඳින්වූ පිරිසක් එම වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට පැවරී තිබේ. වැරදි කරන අත්අඩංගුවට ගත රාජපුරුෂයෝ අද වැරදි කරන අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින්. වැරදිකරුවන් රජු ඉදිරියේ පැමිණීමෙන් පසු ධර්ම සභාව නම් අධිකරණයේදී නඩුව සහ වැරදිකරුවන්ට විවිධ දඬුවම් නියම කෙරෙන්නේ. එම දඬුවම් පැමිණීමෙන් සිදු කළ දඬුවම් පමුණුවන උමනා දඬුවම තියෙන කියලා රජතුමා දඬුවම් පැමිණීම සිද්ධ කළේ වදකියෝ කියලා හඳුන්වපු පිරිස. එකල පැවති දේශපාලන සිද්ධාන්ත අනුව රජයේ ආර්ථික සමුද්දී මත්භාවයට රජු වගකිය යුතුයි. රටේ ආර්ථික දියුණුවට රටේ රජතුමා අනිවාර්යයෙන්ම වග කියන්න ඕන. ඒ සඳහා රජු වෙනුවෙන් භාණ්ඩාගාරික නම් වූ රාජ්‍ය නිලධාරියෙක් පත් කොට තිබුණා. එසේම භාණ්ඩාගාර විකුණුම් මිල ලකුණු කිරීමේ නිලධාරියෙක්ද වූ අතර ඔහු හැඳින්වුවේ රාසි වඩක නමිනි. රාසි වඩකගේ කාර්යය වැටුප් ගෙවීමයි සහ ආර්ථික කටයුතු විධිමත්ම පවත්වාගෙන යාම. රාසි වඩකගේ කාර්යය උනේ වැටුප් ගෙවලා ආර්ථිකය බැලන්ස් කරන එක. මෙම පාලන ක්‍රමය තුළ රජුගේ මෙන්ම තනතුර නියත වශයෙන්ම පත්වූයේ වැඩිමහල් පුතුණුවන්. රාජාණ්ඩු පාලනය කිරීමේ තියෙන තවත් වැදගත් කරුණක් තමයි රාජ්‍ය බලය හිමි වෙන්නේ තාත්තගෙන් පස්සේ වැඩිමහල් පුතාට. එවැන්නෙකු නොමැති වූ කල ඥාති පුත්‍රයෙකු හෝ එසේත් නොමැති වී නම් අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණ අනුව මංගල හස්තියා හෝ රතය හෝ සරසා යවූ බවත් දරිමුක ජාතකයේ සඳහන් කරයි. කල දැකලා ඇති අර චිත්‍රපටිය මට මතක නෑ අර අපේ පුතේ අර ඇවිල්ලා කුඹුරේ අර මඩ ගාගෙන ඉන්නකොට ඇවිල්ලා අර ජැක්සන් ඇන්තනීගේ පුතානේ දින්නේ. ඇවිල්ලා වඳින්නේ අර මගුල්ලතා කුඹුරේ. අන්න ඒක ඒ වගේනේ. වැඩිමහල් පුතෙක් නැත්තම් මතක නම් කවුරු හරි කියන්නේ වැඩිමහල් පුතෙක් නැත්තම් ඇමති කෙනෙකුට පවුල ඥාතියෙකුට රට බාර ගන්න පුළුවන්. අන්න සිරිපැරකුම් එකනේ. එහෙම බැරින එහෙම කෙනෙක් නැත්තම් මකුල් හස්තියා සරසවල යවනවා වටේම කවුරු හරි කෙනෙකුට ඌ දන ගහලා ආචාර කළොත් එහෙම එයා තමයි රජු බවට පත් වෙන්නේ. සිරිපැරකුම් එකේ තමයි. අක්කයි නංගි දෙන්න යාව බඳින්න නැතු රණ්ඩු වෙලා ආරේ මේ ඉන්න එකනේ. ඉත කුඹුරු කොට කොට ඉන්නකොට එක පාට ඇවිල්ලා අර තා ඇවිල්ලා මඩ පාගගෙන ඇවිල්ලා එයාගව දන ගහනවා. එයාටනේ රාජ්‍යයේ මේ අන්නේ ක්‍රමය තමයි මෙතන මේ කියන්නේ. රාජාණ්ඩු පාලන ක්‍රමයේ තොර රාජ්‍ය බලයේ තාත්තගෙන් පස්සේ වැඩිමහල් පුතාට ලැබෙන්න ඕන. පුතා නැත්තම් පවුල කෙනෙකුට ලැබෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඥාති කෙනෙකුට එහෙමත් නැත්නම් මගුල් හස්ති රාජ්‍යය පිටත් කරලා යවනවා. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කැමැත්ත පරිදි රජ කෙනෙකු තෝරාගත් බවත් ගාමිණී ජාතක කතාවේ ගාමිණී කියන ජාතක කතාවේ කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රජ කෙනෙක් පත් කරගත්ත බව. රජු පත් කර ගැනීමේදී කලින් කලට ආවේනික කොටගත් විවිධ සම්ප්‍රදායන් පවත්වා වෙනස් කොට කටයුතු කර ඇති බව අවබෝධ කරගත හැකිය. අපේ රටේ රජය පත් කරගන්නේ ඡන්දය භාවිතා කරලා පැරණි කාලය තුල ඡන්දය හෝ බහුජන කැමැත්ත මත තමයි රජය පත් කර ගැනීම සිද්ධ වුණේ. එතකොට ඒක තමයි රාජාණ්ඩු පාලන ක්‍රමය කියන්නේ. එතකොට ඒ පත් කරගන්න පාලකයා තමන්ට කැමති ඕනෑම විදිහකට තමන්ගේ රාජ්‍ය පාලනය කිරීම සිද්ධ කරනවා. ඒකට ඇඟිලි ගහන්න කාටවත් බෑ. අපේ රටේ ජනාධිපතියට විරුද්ධව අදහස් පළ කරන්න පුළුවන්. හැබැයි විරුද්ධව කටයුතු කරන්න කාටවත් බෑ. පැහැදිලිද? ඒක තමයි රාජාණ්ඩු පාලන ක්‍රමයක තියෙන ලක්ෂණ. ඒකට තමයි පුතේ ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, ප්‍රාදේශීය සභා, පළාත් සභා, ග්‍රාම නිලධාරී, කොට්ටාස වසම් පරිපාලන දිස්ත්‍රික්කව බෙදලා තියෙන්නේ. උන්ගේ රාජකාරිය තමයි කාලා බීලා නිකන් ඉන්නේ නැතුව මොනවද මිනිස්සුන්ට තියෙන ගැටලු කියලා හොයලා බලලා ඒවා රජාට වාර්තා කරන එක. රජාගේ උතුකම තමයි භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළා ඒවා නිසි ක්‍රමවේදයක් යටතේ ඉටු කරලා දෙන එක. ඒකට එහෙම සැලැස්මක් සහිතව පාලනය කරන ක්‍රමයට අපි කියන රාජාණ්ඩු පාලන ක්‍රමය. ඔයාලට පැහැදිලිද දැන් රාජාණ්ඩු පාලන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා? ප්‍රශ්නයක් වගේ ආවොත් කට්ටියට පිළිතුරක් යන්තම් ගැට ගහ ගන්න. මහා ලොකු දෙයක් මේ ගණතන්ත්‍ර පාලන ක්‍රමය ගැන කතා කරද්දී ගණතන්ත්‍ර පාලන ක්‍රමයට අපි කියනවා රාජාණ්ඩු ගණතන්ත්‍ර පාලන ක්‍රමයට අපි කියනවා ගෝත්‍ර රාජධානි පාලන ක්‍රමය කියලා, සමූහාණ්ඩු පාලන ක්‍රමය කියලා තියෙනවා. කපිලවස්තුවේ ශාක්‍යයන්, වේසාලිය ලිච්ඡවීන්, කුසිනාරාවේ මල්ලයන්, සුසුමාරගිරියේ බග්ගයින්, අල්ලකප්පේ වූලීන්, කේසපුත්තේ කාලාමීන්, රාමගාමේ කෝලීන්, පිප්පලිය වනයේ මව්යක්ඥීන්, මිථිලා විදේහීන්, ලිච්ඡවී රාජ්‍යයේ වජ්ජීන් කියන පිරිස සමූහාණ්ඩු පාලන ක්‍රමය තුල රාජ්‍ය පාලනය කරපු පිරිස. ඒකේ ප්‍රධානත්වය තමයි ඕනෑම තීරණයක් ගන්න ඇමතිවරු, ප්‍රාදේශීය පාලකයෝ හැමෝම එකතු වෙලා තමයි වාද විවාද කරලා හරි තීරණයකට එළඹෙන්නේ. හරි තීරණයකට එළඹුණාට පස්සේ තමන් අකමැති දෙයක් වුණත් බහුතර කැමැත්තෙන් නම් පත් උනේ ඒක පිළිගන්න ඕන. ඒතකොට මේ පාලන ක්‍රමය පාලිතයන්ට එහෙම නැත්නම් ප්‍රජාවට කිසිම හිරිහැරයක් උනේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රජාව නියෝජනය කරන බහුතර අයගේ අදහස් අනුව තමයි සියලු කටයුතු සංවිධානය වුණේ සහ ක්‍රියාත්මක වුණේ. බුදුහාමුදුරුවෝ ඊටාම වැදගත් රාජ්‍යයක් ලෙස අගය කරලා තියෙනවා මේ සප්තපරිහානි ධර්ම ක්‍රියාත්මක වුණු ලිච්ඡවීන්ගේ වජ්ජි රාජ්‍ය පිළිබඳව. ඔය තොරතුරු ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ අද දවසේ. අද දවසට අදාළව උගන්වන්න තියෙන එක උගන්වන අවසන් අපි ලබන සතිය බදාදා තමයි ඊට පස්සේ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නේ. අද දවසට අදාළව ප්‍රශ්න දෙන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. ලියන පොත අරගෙන ප්‍රශ්න ලියාගමු. මුළුතෙන් ආපු ළමින්ට මතක් කරන්නේ අද දවසේ 114ක් වගේ පන්තිට සහභාගී වෙලා හිටියා. කීප දෙනෙක් කනෙක්ෂන් අවුලක් කියලා පන්තියෙන් ලෙෆ්ට් උනේ මට කියලා. එතකොට පුතේ පන්තියේ මේ පන්තියේ එතකොට ගෲප් දෙකක් මම දැන්ට කරගෙන යනවා. ඒක තමයි මුදල් අය කරපු අය වෙනම ගෲප් එකකට මම දාලා තියෙනවා. ඊට පස්සේ මේ කොරෝනා වසංගත නිසා ඇත්තටම මුදල් ගෙවා ගන්න ගැටලුවක් තියෙනවා මිනිස්සු හැමෝටම. ආර්ථික ප්‍රශ්න තියෙන නිසා ඒ අය මම වෙන් කරලා තියෙනවා.